අපිට මුලින්ම කියන්නේ ත්‍රිකෝණමිතිය ගාන පේපර් එකේ 2යි sin x ඍණ cos x වාරයක් 1 ධන cos x 1 ධන cos x සමානයි sin වර්ග x ගේ සාධාරණ විසඳුම හොයන්නලු. මෙයාගේ සාධාරණ විසඳුම හොයන්නලු. එහෙනම් අපිට මෙයාව මුලින්ම සාධක කඩා ගන්න වෙනවා නේද? මුලින්ම සාධක කඩා ගන්න වෙනවා. ඔයාලට කවද පේන්න ඕනේ? මෙතන 1 ධන cos x ඉන්නවා. sin වර්ගය කියන්නේ කවුද? sin වර්ගය කියන්න පුළුවන් 1 ඍණ cos වර්ගය. 1 ඍණ cos වර්ගය කියන්නේ 1 ධන cos 1 ඍණ cos 1 ධන cos 1 ඍණ cos. එතකොට මේක අපිට ලියන්න පුළුවන් 2යි sin x ඍණ cos x සාධක කඩන්නයි යන්නේ sin වර්ගය ලියනවා 1 ඍණ cos වර්ග x. මේ පදේම අපි ඊළඟට මේ පැත්තට ගමු වම් පැත්තට ගමු 2යි sin x ඍණ cos x 1 ධන cos x මේක ඍණ විදිහට ආවා. එතකොට මේක ලියනවා අපි 1 ඍණ cos x 1 ධන cos x වර්ග දෙකක අන්තරය දැම්මා. මේ දෙන්නගෙන් 1 ධන cos x එළියට ගන්න පුළුවන්. 1 ධන cos x එළියට ගත්තාම මෙතනින් එනවා 2යි sin x ඍණ cos x ඍණ මෙතනින් එනවා 1 ඍණ cos x සමානයි බිඳුව. 1 ධන cos x කපලා ගියා 2යි sin x ඍණ 1 සමානයි බිඳුවයි. අපිට එනවා cos x සමානයි ඍණ 1 හෝ sin x සමානයි භාගයයි කියලා. sin x සමානයි භාගයයි කියලා එනවා. එතකොට අපි මේකේ සාධාරණ විසඳුම් වලට ගියොත් cos x සමානයි cos 5 නේ. x සමානයි 2n5 ධන හෝ ඍණ 5 කියලා එනවා. මේක n කියලා කියන්නේ නිකිලයක්. මෙතනින් අපිට එනවා sin x කියලා කියන්නේ sin 5 බෙදීම 6යි. x සමානයි n5 ධන ඍණ 1 n වාරයක් 5 බෙදීම 6. n කියන්නේ නිකිලයක්. මේ ගානේ sin වර්ගයට 1 ඍණ cos වර්ගය ආදේශ කරලා තියෙනවා නම් ලකුණු 5ක් දාගන්න. ඊළඟට වම් පැත්තට අරන් මෙතනින් සාධක දෙකට කැඩුවා නම් ලකුණු 5ක් දාගන්න. ඊළඟට අවසන් සාධක දෙකට ඔයාලා සුළු කරගෙන ආවනම් ලකුණු 5ක් දාගන්න. cos x සමානයි ඍණ 1යි sin x සමානයි භාගයේ විදිහට අරගත්ත නම් ලකුණු 5යි. අවසන් සාධාරණ පිළිතුරු දෙකට ලකුණු 5 ගන්න දාගන්න. හොඳයි. පැහැදිලිව පළවෙනි කොටස ඉවරයක් කරගන්න. ඊළඟ ගානත් සාධාරණ විසඳුම් ගානක් තියෙනවා. අපිට ඊළඟට කියන්නේ තවත් සාධාරණ විසඳුමක්. අපිට කියනවා 2යි tan x ධන sec 2x සමානයි 2යි tan 2x ගේ සාධාරණ විසඳුම් සොයන්නලු. හොඳයි. අපි මේක සම්පූර්ණයෙන්ම tan බවට පත් කරමු. එතකොට 2යි tan x ධන මම මේ කොටස පොඩ්ඩක් තියන්නම්. tan 2x කියන්නේ දෙක ඉලක්කම ඉස්සරහින් තිබ්බ. මෙතන tan 2x කියන්නේ 2යි tan x යට 1 ඍණ tan වර්ග x. දැන් sec 2x cos 2x දැක්කම කවුද මතක් වෙන්නේ? cos 2x tan වලින් ලියුවොත් කොහොමද එන්නේ? cos 2x tan වලින් ලියුවොත් 1 ඍණ tan වර්ග x යට 1 ධන tan වර්ග x කියලා මතක ඇති නේද? එතකොට මෙතෙන්ට ආදේශ කරාම මොකක්ද එන්නේ? මෙතෙන්ට එන්නේ උඩයට මාරු වෙනවනේ. 1 ධන tan වර්ග x යට උඩයටයි මාරු වුණා. මෙතන තියෙන sec cos නෙමෙයි 1 ඍණ tan වර්ග x. 1 ඍණ tan වර්ග x කින් අපිට මේ ඔක්කොම පද ටික වැඩි කරලා දාන්න පුළුවන් නේ. එතකොට අපිට මොකක්ද දෙන්නේ? දෙවාරයක් tan x 1 ඍණ tan වර්ග x ධන මෙතනින් එනවා 1 ධන tan වර්ග x 4යි tan x. සුළු කරමු 2යි tan x ඍණ 2යි
tan ධන x ධන 1 ධන tan වර්ග x සමානයි 4යි tan x. ඔක්කොම එක පැත්තකට ගමු. එහා පැත්තට යවමු ඔක්කොම. 2යි tan ධන x ඍණ tan වර්ග x ධන 3යි tan x ඍණ 1 සමානයි 0යි. මේක ආවද කියලා බලන්න. 2යි tan ධන x ඍණ tan වර්ග x මෙතන දෙකක් අඩු වෙන්නේ නේද? එතකොට මෙතන 4න් දෙකක් ගියාම 2යි. ලස්සනට සාධක කැඩනවා දෙන්න. දෙන්න ලස්සනට සාධක කැඩනවා. මේකෙන් එළියට ගන්න පුළුවන් 2යි tan x එකක් නේ. 2යි tan වර්ග x එකක් එළියට ගත්තාම එනවා. නැත්නම් නිකම්ම tan වර්ග x එකක් එළියට ගත්තාම එනවා 2යි tan x ඍණ 1. මෙතන කොහොමද තියෙන්නේ 2යි tan x ඍණ 1ක්. එහෙනම් අපිට පුළුවන් 2යි tan x ඍණ 1ක් එළියට ගන්න. එතකොට කවුද එන්නේ? tan වර්ග x ධන 1 සමානයි 0යි. මේක 0ට සමාන වෙන්න හැකියාවක් තියනවද? මේක 0ට සමාන වෙන්න හැකියාවක් නැහැ. ඒ නිසා 2යි tan x ඍණ 1 සමානයි 0යි. tan x සමානයි භාගයයි. එහෙනම් මෙයාව ලියන්න පුළුවන් tan x සමානයි tan inverse භාගය. එහෙනම් x එනවා n5 ධන කවුද? alpha. alpha කියන්නේ tan inverse භාගය. මේක n කියන්නේ නිකලයක්. පැහැදිලිව හදාගන්න. මේකේ මේ සූත්‍ර දෙක දානකොට ලකුණු 5 ගානේ දාගන්න. ඊට පස්සේ සාධක දෙකක් විදිහට වෙන් කර ගන්නවට ලකුණු 5ක් දාගන්න. අවසන් අන්තිම උත්තරයට ලකුණු 5යි. මෙතනින් මේ tan x භාගය කියන එකට ලකුණු 5යි. මේ විදිහට මේකේ ලකුණු ටික දාගන්න. හොඳයි. ත්‍රිකෝණමිතිය ගානේ ඊළඟට තියෙන්නේ දෙවාරයක් cos වර්ගයේ θ ඍණ දෙවාරයක් cos වර්ගයේ 2යි θ සමානයි cos 2යි θ ඍණ cos 4යි θ බව පෙන්වන්නයි තියෙන්නේ. බව පෙන්වන්න තියෙන්නේ එනයින් අපෝහන වර්ගයක් තියෙනවා. මේ බව පෙන්වීමට කලින් අපි මුල් කොටස හදලා ඉවරයක් කරමු. අපිට cos වර්ගයේ θ 2යි cos වර්ගයේ θ දැක්කම කවද මතක් වෙන්නේ? 1 ධන cos 2යි θ නේ. 1 ධන cos 2යි θ වලට පොඩක් සෑහෙන පාරක් කියලා තියෙනවා මේ කටපාඩම් කරගන්න කියලා නේද? අපි වම් පැත්තෙන් පටන් ගමු. 2යි cos වර්ගයේ θ අපිට ලියන්න පුළුවන් 1 ධන cos 2යි θ. ඍණ මේකත් ලියන්න පුළුවන් 1 ධන cos 2යි θ දෙකෙන් වැඩි කරාම 4යි θ නේ. එකේ ඉලක්කම් දෙක කැපිලා යනවා. අපිට එනවා cos 2යි θ ඍණ cos 4යි θ ඒ කියන්නේ දකුණු පැත්ත. පැහැදිලිව හදාගන්න. මේක මේ සූත්‍ර දෙක ආදේශ කරනවට ලකුණු 5යි. එච්චරයි. මේක ඔප්පු කිරීමට ලකුණු 5යි දුන්නේ. ඊළඟට කියන්නේ ඊළඟ ප්‍රශ්නේ යාලා කියන්නේ cos 36 ඍණ cos 72 භාග්‍ය බව අපෝහණය කරලා cos 36යි cos 72යි හොයන්න. මේ තියර එකෙන්මයි අපිට ගන්න වෙන්නේ. ආයි බලන්න දෙයක් නැහැ ටීටර් කීයක් දාන්න තියෙන්නේ. 36 දාලා මොකද වෙන්නේ කියලා බලන්නයි තියෙන්නේ. මේක ඇල්ල හරින්නේ නේද හදාගත්තනේ. මම කරනවා. අපි මේකේ ටීටර් දාමු අංශක 36. ටීටර් අංශක 36 දාපුවම අපිට නම් 2යි cos වර්ගය අංශක 36 ඍණ 2යි cos වර්ගයමයි නේ. cos වර්ගය අංශක 36 සමානයි cos 72 නේ. cos 72යි 4ෙන් වැඩි කරාම 72 දෙකෙන් වැඩි කරාම 144යි නේද? එයාලට ඕනේ කවුද?
මේ මැද ඍණ වෙන්න ඕනේ. එහෙනම් මැද ඍණ ලකුණ තියෙන එක්කෙනා අපි තියාගමු. ඊටු කට්ටිය එහා පැත්තට යවමු. දෙකේ ඉලක්කමකින් අපිට එහා පැත්තට යව හැකිනේ. එතකොට ඒක භාගයක් වෙනවා. මේ පැත්තේ හිටියා cos 72 ඍණ cos 144. මෙතනින් අපි තියාගන්න cos 36 ඍණ cos 72. මෙතන 72 නේ cos 72. එතකොට මෙතන cos 36 ඍණ cos 72යි cos 36 ධන cos 72යි තියෙනවනේ. එතකොට ධන ලකුණ තියෙන එක්කෙනා මේ පැත්තට ගියනවා. අප හැදෙලි දෙනක් තියෙනවා නම් අහන්න. හොඳයි. මෙයාවයි අපිට අපෝහණය කරන්න කිව්වේ. අපි 36 ආදේශ කරලා වර්ග දෙකක අන්තරයෙන් ඍණ ලකුණ තියෙන එක්කෙනාව තියාගත්තා. දැන් මොනවද කරන්න පුළුවන්? අපිට පුළුවන් මේකට CD සූත්‍ර ආදේශ කරන්න. වෙන කරන්න දෙයක් නැහැනේ. අපි මේකට CD සූත්‍ර ආදේශ කරමු. අපි මේකට CD සූත්‍ර ආදේශ කරද්දී මොකද්ද වෙන්නේ? භාගය එහෙමමයි. cos අන්තරයක් කියන්නේ අපි දන්නවා sin දෙකයි sin කෝණ දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. කෝණ දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. 72 දෙකෙන් බෙදුනහම 36යි. 36ට එකතු වෙන්න ඕනේ 72ක් නේ. ඊට පස්සේ sin වලට අඩු වෙන්නේ පිටිපස්සේ එක්කෙනාගෙන් ඉස්සරහා එක්කෙනා cos අන්තරෙදී 144 දෙකෙන් බෙදුනහම 72යි. 72 දෙකෙන් බෙදුනහම 36යි. අඩු කරා දෙකෙන් බෙදුවා. ඊට පස්සේ cos යික්‍යයක්. cos යික්‍යයක් කියන්නේ දෙකයි cos නේ. cos කෝණ දෙක එකතු කරද්දී 18යි 36යි නේ. මං කරේ දෙකෙන් බෙදලා එකතු කරන එක. දෙකෙන් බෙදලා එකතු කරත් එකයි, එකතු කරලා දෙකෙන් බෙදුවත් එකයි නේ. ඊට පස්සේ cos වලට කාගෙන් කාව අඩු කරත් කමන්නේ. අඩු කරලා දෙකෙන් බෙදනවා. ඔන්න බෙදුවා. දෙකෙන් බෙදුවා 36යි, දෙකෙන් බෙදුවා 18යි. දෙකේ ඉලක්කම් දෙක කැපෙනවා. භාග්‍ය වාරයක් අපිට එනවා sin 108 sin 36. මෙතනින් එනවා cos 54 cos 18. හොඳයි. දැන් කට්ටියක් ඉන්නේ sin වලින්, කට්ටියක් ඉන්නේ cos වලින්. මේ ඔක්කොම එකම தත්යකට පත් කරගන්න ඕනේ. sin කොටස් ටික අපි cos කරමු. අපි දන්නා මේ එකම කෝණය ඉන්නේ කියලා භාගික වෙනසක් කරා නම් හරියි. sin 108 ලියන්න පුළුවන් sin 90 කියන්නේ cos 18 නේ. sin 36 ලියන්න පුළුවන් sin 90 ඒ කියන්නේ cos 54. මේ දේවල් පියවරෙන් පියවර ලියන්න අවශ්‍යතාවයක් නැහැ. මේ මූලික පොඩි දේවල්නේ. cos 18 මේ ඔක්කොම දේවල් කැපිලා යනවා. 54 කැපුණා 18 කැපුණා අපිට එනවා භාගයක් කියලා. එහෙනම් පළවෙනි අපෝහණය ඉවරයි. පැහැදිලිව හදාගන්න. මේ කොටස ඔයාලට පැහැදිලි වුනේ නැත්නම් මම ආයි පාරක් ලියන්නම්. එක්කෙනෙක් උදාහරණයට sin 108 ලියන්න පුළුවන්. sin 90 90ක වෙනසක් කරොත් ඒක cos වෙනවා. cos 18. මේ විදිහට තමයි cos 18 ආවේ. ඒ වගේම තමයි cos 54ත් ආවේ. පැහැදිලිව අපෝහණ පියවර ගන්න. ඊළඟට අපේ අරමුණ 36 72යි හොයන එක. හරි. හොඳයි. අපි 36 හොයමු. cos 36 හොයන්නයි දෙන්නේ. අපි දැන් දන්නවා cos 36 රින cos 72. cos 36 රින cos 72 භාගයක් වෙනවා. අපිට මෙතන තියෙන cos 2යි θ එක ලියන්න පුළුවන් මේක 2යි cos වර්ගයේ θ. ඒ කියන්නේ 2යි cos වර්ගයේ θ ඍණ 1. 2යි cos වර්ගයේ 36 ඍණ 1. අපි ගමු cos 36 සමාන x කියලා. එතකොට අපිට එනවා x ඍණ 2යි x වර්ගය ධන 1 සමානයි භාගයයි. ඔක්කොම දෙකෙන් වැඩි කරමු. ඔක්කොම දෙකෙන් වැඩි කරලා දෙනවා 4යි x වර්ගය ඍණ 2යි x දෙකෙන් එකක් ගියාම එකයි. ඍණ 1 සමානයි බිඳුව. ඍණ 1 සමානයි බිඳුව. මේක x සුළු කරන්න සූත්‍ර දාන්න ඍණ b එතකොට මේක ධන වෙනවා. ධන හෝ ඍණ b වර්ගයේ 4යි 4යි ac 4යි ac ඒ කියන්නේ 16යි බෙදීම 8යි. මේක සුළු කරපුවම ඔයාලට එනවා 2 ධන හෝ ඍණ මෙතනින්
4ක් එළියට ගත්තා. ඒකට ඒක 2 වෙනවා. 2යි මූල 5නේ බෙදීම 8. මොකද වෙන්න ඕනේ? x විශාලයි බිඳුව. එම නිසා x සමානයි 1 ධන ඍණ ලකුණයි වුණා. 1 ධන මූල 5 බෙදීම 4. 1 ධන මූල 5 බෙදීම 4. මොකද cos 36 පළවෙනි වෘත්තපාද ඍණ වෙන්න බෑ. ඒක නිසා ධන වෙන්න ඕනේ. ඊළඟට අරමුණ cos 72. ඔන්න cos 36 නම් හරි. cos 36 1 ධන මූල 5 බෙදීම 4යි. cos 72 කියන්නේ 2x වර්ගයේ ඍණ 1යි නේ. දෙවාරයක් 1 ධන මූල 5 බෙදීම 4 වර්ගයේ ඍණ 1. මේක සුළු කරාම ඔයාලට එනවා මූල 5 ඍණ 1ට 4. බලන්න ආවද කියලා. මෙතන තියෙන මූල 5 ආවේ නැත්නම් ලියාගන්න පස්සේ සුළු කිරීම කරන්න. ඊළඟට තියෙන්නේ ත්‍රිකෝණමිතිය දෙවෙනි කොටස 17 B කොටසේ අපිට කියනවා sin ක්‍රමයේ සාධනය කරන්න කියලා කරගන්න. ඊට පස්සේ අපිට පෙන්වන්න කියනවා a වර්ගයේ ඍණ b වර්ගයට cos a ධන cos b ධන b වර්ග ඍණ c වර්ගයට cos b ධන cos c cos b ධන cos c ධන c වර්ග ඍණ a වර්ගයට cos c ධන cos c cos c ධන cos c මේක බිඳුව බව පෙන්වන්නයි තියෙන්නේ. මේක බිඳුව බව පෙන්වන්නයි තියෙන්නේ. හොඳයි. දැන් බිඳුවක් බව පෙන්වන්න තියෙන්නේ අපිට මේ AB අයින් කරගන්න ඕනේ නේද? අපි දන්නවා sin A යට A සමානයි sin B යට B සමානයි sin C යට C කියලා. අපි සිම්පල් ABC වෙනුවට කෝණ වලින් ආදේශ කරන්න යන්නේ. ඒක නිසා ආදේශයක් ගත්ත එක යට K. A සමානයි K sin B. වම් පැත්තට එන්න. වම් පැත්තට ආවා. වම් පැත්තේ ඊට ආදේශ කරනවා K sin A වර්ගයට K sin B වර්ගයට K sin B ගේ වර්ගය. යට cos A ධන cos B. ධන මෙතන K sin B ඍණ K sin C. මේ දෙන්නගේ වර්ග දෙකේ අන්තරය බෙදනවා cos B ධන cos C ධන K sin C ඍණ K sin A ඉන්නේ ඒ දෙන්නගේ වර්ග. මේකත් බෙදනවා cos C ධන cos C. හොඳයි. දැන් එතකොට අපි මෙතනින් ආදේශ කරා අපිට පුළුවන් K අකුර එළියට ගන්න. K අකුර එළියට ගන්න පුළුවන්. අපි මේකෙන් K අකුර එළියට අරගමු. ලස්සන සුළු කිරීමක් තියෙනවා. K වර්ගය එළියට ගත්තා. sin වර්ගය වෙනුවට ආදේශ කරනවා එක ඍණ cos වර්ගය. එතන තමයි ගානේ පොයින්ට් එක. මෙතන එක ඍණ cos වර්ගය. ආදේශ පැහැදිලිද බලන්න. cos A ධන cos B. ලස්සන සුළු කිරීමකට යන්නේ. මෙතනින් එන sin වර්ගයට ආදේශ කරා. මෙතනින් එන sin වර්ගයට ආදේශ කරා එක ඍණ cos වර්ගයේ. sin වර්ගයේ B ට ආදේශ කරා එක ඍණ cos වර්ගයේ. ධන මෙතන ආදේශ කරන sin වර්ගයේ B ට එක ඍණ cos වර්ගයේ B මෙතන ලකුණු ඍණ. මෙතනින් sin වර්ගයේ C ට එක ඍණ cos වර්ගයේ C. cos B ධන cos C. මෙතන එක ඍණ sin වර්ගයේ cos වර්ගයේ C නේ. එක ඍණ cos වර්ගයේ C ඍණ එක ඍණ cos වර්ගයේ බෙදීම cos C ධන cos C. හොඳයි. එක ඉලක්කම් කැපිලා යනවා. ලස්සනට පද ටික ඔක්කොම කැපෙනවා. මෙතනින් එනවා ඍණයි ධන cos වර්ගයේ B ඍණ cos වර්ගයේ වර්ග දෙකක අන්තරය cos B ධන cos A. නැත්නම් මේක අපි පද දෙකකින් ලියමු. cos වර්ගයේ ඍණ cos වර්ගයේ B ඍණ cos වර්ගයේ A. cos A ධන cos B ධන මෙතන cos වර්ගයේ C ඍණ cos වර්ගයේ B යට cos B ධන cos C. මෙතනින් A ගේ ලකුණ ධන වෙනවා cos වර්ගයේ A ඍණ cos වර්ගයේ C යට
cos c ධන cos a. වර්ග දෙක අතරින්ම එකපාරක කපලා දානවා. cos b ඍණ cos a cos b ධන cos a cos b ධන cos a ට cos b ධන cos a කපලා යනවා. අපිට එනවා cos b ඍණ cos a. මෙතනින් එනවා cos c ඍණ cos b. මෙතනින් එනවා cos වර්ගයේ a ඍණ වර්ග ගියා. මේක අපි ලිව්වා cos වර්ග a cos a ඍණ cos c cos a ඍණ cos c cos a ධන cos c cos a ධන cos c ට cos a ධන cos c කපලා ගියා. මොකද වෙන්නේ? a ට a කැපුණා, b ට b කැපුණා, c ට c කැපුණා. අපිට එනවා k වාරයක් බිඳුව බිඳුවයි කියලා. හොඳයි. පැහැදිලිව හදාගන්න. මම පේපර් එක මෙතනින් ඉවර කරනවා. ඔන්ලයින් පේපර් 3 එක මෙතනින් ඉවරයි. ඔයාලගේ මාකින් ස්කීම් එක දානවා. මේ හැම ගානෙම ලකුණු ටික ටිකේ පියවර වලට දාලා තියෙනවා. මට බල්ලි වරලා ලකුණු ටික එවන්න.